අන්දනය කොට ප්‍රක්ෂේපණ පෙනුම් අඳිනු ලැබේ. ප්‍රක්ෂේපණ පෙනුම් අඳිනු ලැබේ. හරි මේ විදියට වස්තුවක් තියෙනවා. ඒ වස්තුවේ මෙන්න මේ වගේ සිදුරු දෙකක් ඇතුලෙන් තියෙනවා. හරිද? මේක වස්තුව පසාරු කරගෙන එහා පැත්තට යනකම් තියෙනවා කියලා අපි අනුමාන කරමු. හරි. එහෙම වස්තුවක අපි ඍජු ප්‍රක්ෂේපණ අඳිනකොට අපිට කියනවා ඉදිරි පෙනුම මේ පැත්තෙන් ගන්න කියලා. ඉදිරි පෙනුම මේ දෙසින් අරගෙන අඳින්න කියනවා. ඔයාලා අඳිනවා. ඔයාලට මේක අඳින්න පුළුවන්. මේක මොකක්ද ඔයාලා අඳපු ඒවා හැටියට. මේක අඳිනවා ඔයාලා. මේ බලන්න ඉදිරි පෙනුමට පේන්නේ මෙන්න මේ විදිහට. හැබැයි ඉදිරි පෙනුමේදී අපිට තව දෙයක් පේනවා. ඉදිරි පෙනුමේදී අපිට පැහැදිලිව පේනවනේ සලකුණු කරන්න වෙනවා. පේන්නේ නැහැ. නොපෙනෙන දාර සලකුණු කරන්න වෙනවා. මෙන්න මේ සිදුරු දෙක. මේ සිදුරු දෙකේ දාර අපිට ලකුණු කරන්න වෙනවා කඩේරි වලින්. බලන්නකො 1 2 3 4ක් ලකුණු කරන්න ඕන. ඔන්නෝම කඩේරි වලින් අපිට 4ක් ලකුණු කරන්න වෙනවා. බලන්න කොච්චර අපැහැදිලිද කියලා. ඔයාලට තේරෙන්න ඕනේ මේක අපැහැදිලි කියලා. ඕම කඩේරි වලින් ලකුණු කරාම ඒක රූපේ පැහැදිලි නෑ. එයාට හිතා ගන්න බෑ මොන විදියටද 21. අය මැසේජ් කරන්න. ඩ්‍රෝවින් එක කරනවද සර්? ඒක අහුනේ නෑ සර්. ලින්ක් එක දාන්නකෝ. ලින්ක් එක දාලා නැද්ද? ඒක ඉදිරි පෙනුම නම් ওই විදියට අඳින්න පුළුවන්. මේ පැත්තෙන් බලන්නේ. පැති පෙනුම බලන්න. සැලස්මත් ඕන විදියමනේ. සැලස්ම ඕම වෙනවා. අපි තුමු සැලස්ම ඕම කියලා ඒක උන කඩේරි දෙකකින් අපට දක්වන්න පුළුවන්. හරිනේ? පැති පෙනුම ඔයාලට පේනවද මෙතන? පැති පෙනුම වලින් ඔය තියෙන එකම තමයි ඕමම අඳින්න වෙනවා. ඉදිරි පෙනුම, සැලස්ම, පැති පෙනුම. ඔන්න මං ඇඳා. දැන් ඕක පැහැදිලි නෑනේ. බලන්න ඉදිරි පෙනුම පැහැදිලිද කියලා. නෑ. සැලස්ම නම් අවුලක් නෑ ලොකුවට. ඉදිරි පෙනුමේ ගැටලුව මගහරවා ගන්න තමයි අපි මෙයාට මෙන්න මේ වගේ වැඩක් කරන්නේ. මෙයාව අපි කපනවා. දෙකට මැදින් කපනවා. කපල ඉවර වෙලා අපි මෙන්න මේ වගේ වැඩක් කරනවා. මෙන්න මේ වගේ අක්ෂයකින් බලන් ඉන්න හොඳට. හරි මම දානවා ඒකට xx කියලා. මොනවත් නැහැ. මෙන්න ගමු. ඔන්න ඔය විදියට xx කියලා අක්ෂයක් තියෙනවා. ඒ අක්ෂය හරහා මම මේ වස්තුව දෙකට මැදින් කපනවා. හරි මැදින්. හැබැයි මේක කරන්න පුළුවන් සමමිතික නම් විතරයි. සමමිතික නැත්තම් මේක කරන්න බෑ. කරන්න පුළුවන් කරලා තේරුමක් නැහැ. මොකද එහෙම කරන අවස්ථා දිනවා අපට ඒක කතා කරන්න නැහැ. මේ ගැන දැනගෙන ඉන්න මේ වගේ සමමිතික වස්තුවක් දැන් මේ අක්ෂය හරහා මේ දෙන්නම සමමිතිකයි. එහෙනම් අපිට කපලා අඳින්න පුළුවන් කිසි ගැටලුවක් නැහැ. කැපෙන කෑලි දෙකම එක හා සමානයි. එහෙනම් මේක අඳින්න පුළුවන් ඊට පස්සේ අපිට මෙන්න මේ භාගයක් අයින් කරලා පේන කොටස. පැහැදිලි නේද? අපි බලන්න මේ පැත්තේ දන්න කැපලා කැපුම් තලයේ පේන කොටස තමයි අපි අඳින්නේ.
ඒක ඔයාලට පොඩි අභියෝගයක් මම දෙනවා දැන් අදින්න කියලා. ඔයාලා ඉස්සෙල්ලා මේ රූප සරහන ඇඳගත්තා නේද? හරි ඇඳගෙන ඉවරලා ලියා ගන්න. මේක අදින්න එපා. මේ අක්ෂය නැතුව මම කියන්නේ මේ අක්ෂය නැතුව මේ රූප සරහන ඇඳගත්තා නේද? හවුද නැද්ද? මැසේජ් එක දැන් ඩක් ගාලා හවුද කියලා. නෑ අයියෝ සාන්ත. මේක මම කරනවා. මේ රූප සරහන ඇඳගන්න ඩක් ගාලා මේක ඇඳලා අර ගඳි. හරි ඇඳා. හොඳයි. හරි ඊළඟට ලියා ගන්න යටින් ඉදිරි පෙනුම ඇඳන්නේ, පැති පෙනුම ඇඳන්නේ, සලස්මත් ඇඳ නේද? හරි. ඊළඟට ලියා ගන්න යටින් මෙහි ඉදිරි පෙනුමේ කඩ රේඛා මගින් දැක්වෙන කොටස් තේරුම් ගැනීමට ඇති අපහසුතාවය නිසා එය පහත පරිදි XX ඡේදීය අක්ෂයක් කරහා ඡේදනය කර ඇඳිය හැකිය. මේවා සේෆ්ටි ඩියුට් එක හම්බුනානේ ලබන මාසෙකට සේෆ්ටි ඩියුට් කරලා ඉවර කරලා බලමු තව වැටයක් තියෙනවා කරන්න ඔටෝමොබයිල් වගේ පටන් ගමු. මම හිතන ඔන්ලයින් එකේ ඉක්මනට යනවා ඒ කියන්නේ ස්පීඩ් යනවා ඒ උනාට ගොඩක් ළමයි එන්නේ නැහැ. යාළුවා මගේ හැරලා ඉන්නේ. සමහර අය නම් ඕමනාවෙන් එන්නේ නැහැ. සමහර අය එක එක ලනු කාලා එන්නේ නැහැ. අපර කරන්න දෙයක් නැහැ. පන්ති පටන් ගන්න කයින්නු. කාර් එක කීයට විතර දෙන්න කියලා අහනවා. කාර් එක ගන්නද අහන්නේ? ඕනිද? හරි හරි ඒක පස්සේ කතා කරමු. දෙන්න බෑ. නෑ ඕක දෙන්නේ ඔයිට වඩා හොඳ එකක් ගේන්න. සුවක ඇතයි ඕක නිකන් දෙන්නේ නෑ. ඔක අනිවාර්යයෙන්ම දෙන්නේ හොඳ එකක් ගේන්න බලාගෙන. දැන් ඒකේ ආසාව ඉවරයි. දැන් ඔයිට වඩා හොඳ එකක් ගේමු. සිවික් යාම ගේමු. ඒ තුනත් යාළුවා කරන්න වදිනවට කියලා. පන්ති නැහැ ඉතින් වැඩක් නැහැ නේ ඔයාලා. පොඩි සපෝට් එකක් කර දීලා ලාන්සරයක් කර ගියමු. මේ අර කට්ටිය දැනුවත් කරන්න වටේ ඉන්න කට්ටිය යාළුවෝ එහෙම මොකද මේ දවස්වල අමාරු වැඩලා ඇත්තේ ගොඩක් අය සමහර ගුරු ඔන්ලයින් කරන්නේ නැහැ. සමහරුන් ළමයි ලනු දීලා ඇත්තට මගෙන් කඩලා දිනන ගොඩක් ළමයි. මට නම් කවන්නේ. කැඩුවට කවන්නේ නැහැ. මොකද එහෙම කැඩෙනවා කියන්නේ ඌට වෙනස තේරෙනවා ගියාට පස්සේ. පැහැදිලිවම. පැහැදිලි වෙනසක් තේරෙන්න ඕනේ. ඉතින් නැති වෙන්න බෑනේ. රිසල්ට් ආවම කොහොමද වෙනස තේරෙනවා. අනිවාර්යෙන් ඒක තේරෙනවා. හැම අවුරුද්දෙම වුණානේ. සමහර ගුරුවරු ඉන්නවා රිසල්ට් ආව දවස්වල සද්ද නැහැ. ඉන්නවද නැද්ද නැහැ. Facebook එකේවත් නැහැ. නැති දවස්වල බලන්න ඕන රිසල්ට් උණුම ගිහිල්ලා අලුත් බැච් එකක් එමාම පස්සේ අම්බෝ එන්න කැටයක්. Facebook එකේ මම දාර්ශනික ටෝක් දෙනවා නම් මම.
හරි මේ දැන් මේ දවස්වල කට්ටිය දඟලනවා හොඳටම රිසල්ට් ආවම බලන්න ඕන පොඩ්ඩක් ගිය පාර රිසල්ට් ආවම දැක්කනේ ඔයාලත් කතුන්දරේ මොකද ඕකේ ඇක්සලරේටර් පෑගුවම බ්‍රේක් නේ වදින්නේ ඇක්සලරේටර් පෑගුවම කොහොමද බ්‍රේක් වදින්නේ අන්න මම දාලා තියෙන ඇල්ල පාරේ ගියපු වීඩියෝ එකක් එහෙම බලන්න ඕන කොහොමද කියලා වාහනේ පෑගෙන පෑගින්න හරි නේද එහෙනම් මේක ඇඳද මේක ඇඳලා ඔන්න දැන් තමයි වැඩේ තියෙන්නේ මේ විදියට අක්ෂයක් කරහා කපනවා දැන් ඔන්න මම පැති පෙන්නුමයි සැලස්මයි අඳින්නේ නෑ එයා ඒ දෙක ඒ විදියමයි ඉදිරි පෙනුම මම අඳිනවා ඉදිරි පෙනුම ඒ දෙසින් නේ ගන්නෙ ඉදිරි පෙනුම අඳින්නේ මෙහෙම මේ තමයි මාරම වැදගත් කතාව ඔයාලා පැති පෙනුමයි සැලස්මයි එහෙම ඇඳ ගන්න මේ තියෙන ඉදිරි පෙනුම මෙහෙම අක්ෂයකින් කැපුවම පුතේ ඉතිරි වෙන්නේ මොකද්ද මම මේක දැන් මකන ඔය අක්ෂයේ මේ පැත්තට අර ඔයාලා ඇඳලා ඉවරයිනේ බලමු ඈ හරි මෙන්න මේ විදිය මේ ටික මෙහෙට යනවා මේ ටික මෙහෙම මෙහෙට යනවා කොහොම නේ තියෙන්නේ පැහැදිලි ඇති චුට්ටක් ඔන්න ඔය විදිහට තියෙන්නේ දැන් මම මේ අක්ෂය අයින් කරනවා අක්ෂය අයින් කළා මේක යා කරනවා කොහොම කපලාන තියෙන්නේ බලන්න මේ තියෙන කානුවක් මේ කානුව නැති ටික මම පාට කරනවා ඒ කියන්නේ කැපිච්ච තැන් පදාර්ථය මම පාට කරනවා වාතය නැති ඒ කියන්නේ මොනවා හරි වස්තුවේ කැපුණ තලය ඔන්න ඔය ලයින් එක තමයි කැපුණේ ඒකේ කැපිච්ච කොටස් ටික මම පාට කරනවා දැන් පැහැදිලිද වැඩේ ඔව්ද පැහැදිලිද නැද්ද සජද්දාන් ඔව් දැන් අපි ඉදිරි පෙනුමට අඳින්න ඕන මේක පුළුවන් නේ මේක තමයි ඉදිරි පෙනුමට අඳින්න තියෙන්නේ මේ කලින් ඉන්නේ මෙහෙම හැඳලා නැහැ අපි අතුලට මෙහෙම රේඛා තියෙනවා අතුලට මේක ඉදිරි පෙනුමට අඳිනකොට බල වෙනසක් නැහැ කලින් එකමනේ කියලා නෑ චූටි වෙනසක් තියෙනවා මෙහෙම තමයි අඳින්නේ කොහොම ඇඳලා 1 2 3 4 උඩින් යනවා එකක් ඔන්න කානුවක් යනවා මේ තියෙන කානුව ආය යනවා මැදින් එකක් ඔන්න කානුවක් යනවා ආය යනවා යටින් එකක් හරි නේද මේ කැපිච්ච තල මෙන්න මේ විදියට අංශක 45ක් ආනතව රේඛා වලින් පාට කරනවා අංශක 45ක ආනතියක් සහිතව හරි නේද ඕක 45 ගන්න බැරි අවස්ථාවකදී චුට්ටක් ඒඩ මේඩ වෙනස් වුණාට කමක් නැහැ එහෙම විශේෂ අවස්ථාවලදී විතරක් නැත්නම් අංශක 45න් අඳින්න ඔයාලා අනිවාර්යයෙන්ම පරිස්සම් වෙන්න ඕන දැන් පැහැදිලිද වැඩි ඕක තමයි පුතා ඉදිරිපිට දැන් ඔයාලට තේරෙන්න ඕන කතන්දරය දැන් මේකේ දන්නවා දැන් අපි රෝවින් දන්න කෙනෙක් නේ අනිවාර්යෙන් මේ නිෂ්පාදකයා එයා දන්නවා මේ පෙන්වන්නේ පදාර්ථයේ තිබුණ කොටස කැපුණ ටික මේ පෙන්වන්නේ මේ දෙකෙන් පෙන්වන්නේ හිස් කොටස කානුව පැහැදිලි නේද
ඕකටම සෙට් වෙනවා පැතිපෙනුමත් අපි ඇඳට පස්සේ ප්ලෑන් එක කලින් වගේ මන්දිනවා ඒක වෙනසක් වෙන්නේ නැහැ ඔය විදියට පැතිපෙනුමත් කලින් වගේ මඳින්න ඒකෙත් වෙනසක් වෙන්නේ නැහැ දැන් මෙතන පැතිපෙනුම අඳින්න ඉඩ මදි ඔයාලා පැතිපෙනුම අඳින්න පැතිපෙනුම කොහොමද දෙන්නේ මේකත් තිබ්බ විදිහ භාග නෙවෙයි පැතිපෙනුම මේකේ සම්පූර්ණ එකම තියෙනවා භාගයක් නෙවෙයි පැතිපෙනුම කලින් පැතිපෙනුමම තමයි හරිනේ මම මේ ඉදිරි පෙනුම පෙන්වන්න විතරයි ගත්තේ පැතිපෙනුම අඳින්න ඉඩ මදි වේද මම චුට්ට හරවන්න ඕ හරි මෙහෙමනේ පැතිපෙනුම එන්නේ හරි ඕක තමයි පැතිපෙනුම හරිනේ දැන් වැඩේ පැහැදිලි ඔයාලට ඉතින් එහෙනම් ඕක තමයි කරන්න තියෙන ඩ්‍රෝවින් එක ඔය රූප සටහන් මේකත් ආය ඇඳ ගන්න මේකේ මේ ඡේදීය තලය ඔහොම ඇඳ ගන්නකො කමක් ඒක ඔයාලට තවත් තේරෙයි නැත්නම් චුට්ටක් ඉන්න මම මේක ආය සම්පූර්ණ කරලා දෙන්න තේරෙන විදියට හරි නේද ඔන්න ඔය විදිහට කැපෙනවා මේ කෑල්ල කැපිලා අයින් යනවා එහා පැත්තේ කෑල්ල ඉතිරි වෙනවා මැදින් පැහැදිලි නේ වැඩේ F දිශාව ඡේදීය තලයට ලම්බ වේ. හරිනේ? මේ තියෙන ඡේදීය තලය ඔන්න ඔය තලයට මේකනේ අපි F හරි A දිශාව කියලා අපි A කියලා දාගත්තා. A දිශාව නැත්නම් front elevation F දිශාව. F කියන්නේ front කියන එක. ඉදිරි පෙනුම. A දිශාව හරි F දිශාව හරි කමන්න ඕන අකුරක්. ඉදිරි පෙනුම සඳහා අදාළ F දිශාව හරි A දිශාව හරි. තලයට ලම්බකයිලු. හරිනේ? මේ තියෙන තලය ලම්බකයි තමයි මෙන්න. පැහැදිලි නේද? ඊළඟට පැතිපෙනුම ලබා ගන්නා දිශාව
පැති පෙනුම ලබා ගන්නා දිශාව ඡේදීය තලයට සමාන්තර වේ. ඡේදීය තලයට සමාන්තර වේ. හරි නේද? පැති පෙනුම ලබා ගන්නා දිශාව ඡේදීය තලයට සමාන්තර වේ. මේක පැති පෙනුම. S එක side elevation. මේක A හරි F හරි කමන්න එක හැම දෙකක් දාගන්න එක අවුලක් නැහැ. සයිකල්ලත් එවන්නේ කොල්ලෝ. ඊළඟට සැලැස්ම ඇඳීම සඳහා බැලිය යුතු P දිශාව මේක. සැලැස්ම ඇඳීම සඳහා බැලිය යුතු P දිශාව ඡේදීය තලය ඔස්සේ වැටී ඇත. ඡේදීය තලය ඔස්සේ වැටී ඇත. පළවෙනි එකම ඉදිරි පෙනුම සඳහා බැලිය යුතු දිශාව නැත්නම් F දිශාව A දිශාව හරි දාගත්ත අකුරක් ඡේදීය තලයට ලම්බක වේ. අරනේ පළවෙනි එකේ කිව්වේ P දිශාව ඡේදීය තලය ඔස්සේ වැටී ඇත. සැලැස්ම ඇඳීම සඳහා බැලිය යුතු P දිශාව ඡේදීය තලය ඔස්සේ වැටී ඇත. හරි නේද? සැලැස්ම ඇඳීම සඳහා බැලිය යුතු P දිශාව ඡේදීය තලය ඔස්සේ වැටී ඇත. ඊළඟට ලියන්න ඡේදීය පෙනුම් සඳහා භාවිතා කරන නීති රීති.
ඡේදීය පෙනුම සඳහා භාවිතා කරන නීති රීති. ඡේදීය පෙනුම සඳහා භාවිතා කරන නීති රීති. ලියා ගන්න. ඡේදීය පෙනුමක් දැක්වීම සඳහා ඡේදීය පෙනුමක් දැක්වීම සඳහා මේ පාඩම අදින් ඉවරයි. ඉලිප්ස ටික ආයෙ ඕනනම් කරලා දෙන්න පුළුවන්. එච්චරයි. මේ පාඩම අදින් ඉවරයි. ඩ්‍රෝවින් ඔයාලට තියෙන අඳින්න තමයි පුතේ. දැන් ආයෙ ඊට වඩා මොනා කරන්නද ඩ්‍රෝවින් තියරි දීලා තියෙනවා පිස්සු හැදෙන්නේ නැහැ. ඊළඟට ඔයාලට මම තව කතාවක් කියනවා. මම ගෲප් එකට දානවා ඩ්‍රෝවින්. ඒ ඩ්‍රෝවින් ඩවුන්ලෝඩ් ඔයාලා සේව් වෙනවනම් නැත්තම් ඩවුන්ලෝඩ් කරගෙන සේව් කරගෙන ෆෝන් එකේ බලන්න. හොඳට බලන්න කියන ඇඳපුව දාන්නේ මම ඇඳපුව නෙමෙයි. නෙට් එකේ තියෙන ඒවා ඔයාලටත් බලන්න පුළුවන්. මේ ඉන්ටර්නෙට් එකේ ගිහලා බලන්න අපි ඔය ටියුට් වලට දාන්නෙත් එහෙම. මොන මාත්‍යා කොහොම කිව්වත් මම නම් කියන්නේ අපි ටියුට් එකක් හදලා පොර වෙනවට වඩා ඒ ටියුට් එක හදන මූලාශ්‍ර ඔයාලට දෙන එක හොඳයි. මොකද මගේ අන්තිම ටාගට් එක වෙන්න ඕන ඔයාලගේ රිසල්ට් එක. එතකොට මන් දිනුවා. හරි. ටියුට් එක හදන ඩ්‍රෝවින් එහෙම අපි දැන් ඔය පේපර්ස් වල ගන්න ඩ්‍රෝවින් ගන්න මොකද්ද? නිකන් ඉන්ටර්නෙට් එකේ Google එකේ ගහනවා. isometric drawing කියලා. ගහලා බලන්න. දැන් ඔයාලට ඔය ඡේදීය ඒවා වුණ නම් cross sectional isometric drawing කියලා ගහන්න. isometric drawing කියලා ගහන්න පාය කතන්දර මුකුත් නැහැ එනවා කොහොම જાති. ඊට පස්සේ ඔයාලා කැමතියා කරන අඳින ඕන් නැති ඒවා තියෙනවා ගොඩක් ඔයාලා සිලබස් එකට අදාළ නැති ගොඩක් සංකීර්ණ ඒවා. අනික පැය බයෙන් අඳින්න බැරි ඒවා. සාමාන්‍යයෙන් මට මතකයි අපි කැම්පස් එකේදී ඩ්‍රෝවින් එකක් අඳින්න අපිට දෙනවා පැය 3ක්. ඔව් 4. ඔව් 4. 8 12 ඩ්‍රෝවින් එක. 8 12 වගේම තියෙනවා නැත්නම් 1 5 හවස. ඉතින් එහෙම දෙනවා පැය 4ක් විතර අපිට ඩ්‍රෝවින් එකක් අඳින්න. ඔයාලට පැය විනාඩි 20යිනේ. ඉතින් අඳින්න බෑ ඇත්තටම ප්‍රායෝගිකව අඳින්න බෑ. ඔයාලගේ සිලබස් එක කියන්නේ ඇත්තම කතාව කිව්වොත් එහෙම ඔහොම ඉගෙනගෙන වැඩක් නෑ ඕක. ඔයාලගේ සිලබස් එකේ ඔයාලට තියෙන්නේ හැම එකම චුට්ට අත ගාගෙන ඔයයි කියලා ඉබහට ලියන්න. හරියට කිසි දෙයක් ඔලුවට ගන්න නෑ. සමහර ළමයි ටොනික් ටික ඔලුවට ගන්නකොට සමහර ළමයි ඔටෝ ටික ඔලුවට ගන්නවා. සමහර ළමයි සිවිල් ටික ඔලුවට ගන්නවා. ඔය ඔක්කොම කවර් කරගන්න ළමයට කාලයක් නෑ. මොකද සාමාන්‍යයෙන් ඔටෝමොබයිල් ටික තියෙනවා ටෙක්නිකල් කොලෙජ් එකේ මාස 6කට වැඩිය කෝස් එකක්. ඔටෝමොබයිල් ටික විතරක්. සිවිල් ටිකක් තියෙනවා මාස 6කට වැඩිය කෝස් එකක්. මම හිතන අවුරුද්දකට විතර ඉට් වෙන්න තියෙනවා. ඊළඟට ප්‍රොඩක්ෂන් ටික ගත්තොත් එහෙම ඒත් මාස 6ක් විතර. ඒතර අවුරුදු දෙක ඉවරයි. ට්‍රිකල් ටිකත් එහෙමයි, ට්‍රොනික් ටිකත් එහෙමයි. අවුරුදු එකමාරක් විතර තියෙනවා ඒ ටික. ඒතර අවුරුදු 4ක විතර කෝස් එකක් මේ ඔයාලට යන්නේ මම අවුරුදු දෙකකින්. සර් 21කටත් දාන්නකෝ. මම ඔයාලට රූප සරහන් එක මේකේ නෝට් එක දාන්න. ඒක ලේසි. ආයේ පන්තිය කරනකොට වඩා. මේතර ඕන කෙනෙකුට බලා ගන්න පුළුවන්. ආයේ පස්සේ උනත්. හරිද දැන් ඉලිප්ස් අඳින හැටි දන්නවනේ. ගිය සතිය කරානේ. මම නෝට් එක දාන්න ඒක බලාගෙන අදී. හරි නේද? මම මොකද කිව්වේ මුලින්ම? ඡේදීය පෙනුමක් දැක්වීම සඳහා යොදා ගන්න රේඛාව දෙකලවර ඝන රේඛා වලින්
දෙක කෙලවර ගන්න දාම රේඛාව වලින් සමන්විත වේ. දෙක කෙලවර ගන්න දාම රේඛාවකි කියලා ලියන්නකෝ. ආය සමන්විත ඕනේ නැහැ. දෙක කෙලවර ගන්න දාම රේඛාවකි. කවුරු හරි ඒක ආයේ කියන්නකෝ. දෙක කෙලවර ගන්න දාම රේඛාව. ඡේදීය පෙනුමක් සඳහා යොදා ගන්න රේඛාව දෙක කෙලවර ගන්න දාම රේඛාවකි. හරි නේද? ඊළඟට ඡේදීය පෙනුමක් දැක්වීමේදී ඡේදීය පෙනුමක් දැක්වීමේදී සැඟිදාර සඳහා කිසි විටක කඩ රේඛා භාවිතා නොකරයි. මේ බලන්න. මේකේ මං කඩ රේඛා භාවිතා කරාද? මේ බලන්න. මේව සංගීධාර නේද? මේ තලයට පේනවද? පේන්නේ නැහැ. මේ තලයට පේන්නේ නැහැ ඇතුලේ තියෙන්නේ. දැන් අපි කපලා මෙහෙම තලයකින් ඡේදනය කරා කියලා උපකල්පනය කරලා අන්න එතකොට අඳිනවා. එතකොට ඒවා සංගීධාර නෙමෙයි. තේරුණාද? ලියන්න. ඡේදීය පෙනුමක් දැක්වීමේදී සංගීධාර සඳහා කිසි විටක කඩ රේඛා භාවිතා නොකරයි. ඊළඟට විශේෂ අවස්ථාවකදී හැර හරස්කඩ රේඛා සෑම විටම අංශක 45ක ආනතියක් සහිතව මේ තියෙන හරස්කඩ රේඛා එහෙම එකක් නෑනේ කයන්නේ. හරිනේ. අංශක 45ක ආනතියක් සහිතව ඇඳිය යුතුය. මේ විදිහට. හරිද? ඊළඟ එක හරිද ලියාගත්තද? අංශක 45ක ආනතියක් සහිතව ඇඳිය යුතුය. හරිද? හරි. හරස්කඩ රේඛා සඳහා සිහින් අඛණ්ඩ රේඛා භාවිතා කළ යුතුය. හරස්කඩ රේඛා සඳහා සිහින් අඛණ්ඩ රේඛා භාවිතා කළ යුතුය. හරස්කඩ රේඛා සඳහා
සිහින් අකණ්ඩ රේඛා භාවිතා කළ යුතුය. කොටස් දෙකකින් යුත් එකම වස්තුවක ඡේදීය පෙනුමක් ඇඳීමේදී කොටස් දෙකකින් යුත් එකම වස්තුවක ඡේදීය පෙනුමක් ඇඳීමේදී කොටස් දෙකකින් යුත් එකම වස්තුවක ඡේදීය පෙනුමක් ඇඳීමේදී හරස්කඩ රේඛා KDH එකේ මුළු හරස්කඩ රේඛා දෙදිශාවකට ඇඳිය යුතුය. මේ වගේ ඇතුලෙන් තියෙනවා නලයක්. මේ දෙක මෙහෙම සෙට් වෙනවා. හරිනේ? මේ දෙක මෙහෙම සෙට් වෙනවා. සෙට් වුණාට පස්සේ මේක කපනවා. ඔන්න සෙට් කරලා කපමු. දැන් කපන්න ඕනේ නැහැ. හරි ඔය කපලා තියෙන්නේ කියන්නේ. දැන් කැප්පොත් ඒ මොනවද නැත්තේ? මේ කඩේ ඉර නැහැ. ඔන්න ඒක තද ඉරක්. දැන් ඔන්න සෙට් කරා ඒක මම කැප් වලට තේරුම් ගන්න විතරයි. දැන් මේ මැද කෑල්ල සිදුර හරිනේ. වස්තු දෙක පේනවනේ පැහැදිලිවද? එකක මේ අතට නම් අනිත් එකේ මේ අතට. ඕක තමයි සුද්ධ සිංහලෙන් කිව්වේ. පැහැදිලියද දැන් මං හිතන්නේ. ඕනනම් මේක ඇඳගන්න. කිසියම් නෑ. ඕකට යටින් මේක ඇඳගන්න. වීල් බැරක් එකක් හොඳයි. වීල් බැරක් එකක් තියනවා වගේ. සර් ඉන්නවද ඔය කියලා අහලා ඉන්නවා මේ වාඩිලා ඉන්නවා. මේ කවුද අසල අසනීපෙන් හිටියේ. ටවුන් එකත් වහලලු මොන දාගන්න කඩ වගේක් වහාය අද. වැඩේ සෙල්ලන්නේ නැහැ පුතේ. හරිනේ මන් දෙනවා ඔයාලට මේ අඳින්න ඩ්‍රෝවින් එකක්. ඔතනින් එහාට ආයෙ කියන්න දෙයක් නැහැ. මම ඩ්‍රෝවින් එකක් අරගෙන ආවා. ඒක අඳිමු ඉස්සෙල්ලා ඒක ඇඳලා මම තව එකක් දෙනවා හෝම් වර්ක් එකක් විදියට.
ඔයාලා දෙකම කරන්න ඕන වෙලාව කීයද අපිට දැන් තව වෙලා තියෙනවා කියලා බලමු අපෝ තියෙනවා 10යි 11යි වෙලාව එන එක ඩ්‍රොයින් එක පන්තියෙන් අඳිමු හොඳයි නේ එහෙනම් ගයිස් බලන්න ඉන්න මෙන්න මේ විදියට ඩ්‍රොයින් එක අඳින්න හදන්නේ මම අඳිනවා ඒක ඔයාලා ගන්න ඊට පස්සේ ඊට පස්සේ ඔයාලා ඒකේ මං ඡේදී අක්ෂරයක් දෙනවා ඒ අක්ෂරය හරහා අඳින්න ඕන ඍජු ප්‍රක්ෂේපණ පෙනුම මොකද අපේ උන්ට දැන් බෑ කියලා කියන්න බෑ කොහෙත්ම ඩ්‍රොයින් හොඳම එකෙන් කරලා තියෙන්නේ මමත් කරා චන්දන සරුත් කරා දවස් කීපයක් එතන මාස 3ක් විතර ඩ්‍රොයින් පාඩම දැන් ඇද්දා හොඳයි ඒක ඉතින් මොකද අනිවාර්ය විභාගයට අනිත් ඒවා ෂුවර් නැහැ කියමුකෝ මේක අනිවාර්යෙන් එනවනේ ඉතින් මේක අනිවාර්යෙන් කොට දාලා තියෙන්න ඕනේ ඩ්‍රෝවින් කැම්පස් එක කරපු එකෙක් දන්නවා කැම්පස් එකේදී කරපු එකෙක් දන්නවා ඒකේ තියෙන වටිනාකම කැම්පස් ගියපු නැති උන් ඒක දන්නේ නැහැ ඉතින් කරන්න දෙයක් නැහැ කැම්පස් වලත් ඉංජිනේරු කෝස් එකක් කරොත් නැතුව දන්නේ නැහැ නේද මේක දල වශයෙන් ඇද ගන්න අර ලොකුවට මේවා ගාලා නම් මනම් එහෙම ඕනේ නැහැ ඒක අදින්නම් බෑනේ රවුමට මෙහෙම රොම්බසයක් වදින්නේ මෙහෙම රවුමක් ඇත්තා හරිනේ දල වශයෙන් තේරෙනවා ඉතින් රවුමක් කොහොමද දිනනවා කියලා මෙතනක් තියෙනවා එහෙම රවුම දැන් හරි මම මේකේ මාන ලකුණු කරන්න තමයි හදන්නේ මම ලකුණු කරගෙන ආපු මාන දාන්න 20 10යි කියලා දාලා තියෙන්නේ මේකේ 20යි කන්ද 10ක් දැම්මොත් දෙය වුණා මේක 15යි. ඒ කියන්නේ මෙතන මෙතෙන්ට 10යි මේක 5යිනේ අර 15 හරියයි. මෙතන දාමු අපි 90ක් විතර.
අනුවයි ඕකේ උසාවි 50ක් විතර දාමු. අන්න දන්දි. ආ. 15යි. අර මේ ලොකු එකේ අර තමයි 15. පොඩි එකාගේ විස්කම්බය R15යි. මෙතන විස්කම්බය 5 10යි. තේරුම් ගන්න ඕනේ ඒතර විස්කම්බය අරය දෙකක් දීලා තියෙන්නේ. දෙන්නගේ. පේනවනේ පැහැදිලි වවුලක් නැහැනේ. හරි chat එක බලන්න පොඩ්ඩක් බලමු. ඉරිප්ස් එන්නේ ඩ්‍රෝපින් එක ඇතුලේ අඳින්නද වෙන වෙනම. අර බෝඩ් එක ගාව තියෙන පෙට්ටිය මොකද්ද? ඒක තමයි මාට තියෙන්නේ. ආයෙ ලකුණු කරන්න දෙයක් මෙතන නැහැ. ඉදිරි පෙනුම මේ දිසින් ගන්න. F front එක. ඒතර side elevation එක මෙහෙන් ගන්න S. දැන් ඔයාලට මම මෙතන ලකුණු කරන්න තව දෙයක් තියෙනවා මේකේ. කැපුම ලකුණු කරන්න ඕන. හරි. මේක ගණයි මම හරස් කරලා ගන්න එහෙම තමයි හරියටම. ඔයාලට පැහැදිලිද දන්නේ නැහැ. මම මේ ආර්යම මෙතනින් අයින් කරන්න. නැත්නම් වලට අවුල් වෙනවා. වෙන පැත්තකට දාන්න. අවුල් නම් කියන්න අපැහැදිලි නම් කියන්න. XX ඔය අක්ෂය තමයි කපලා තියෙන්නේ. මම මෙතනින් කට් කරලා පෙන්නලා තියෙන්නේ. මේක මැද රවුමක් තියෙනවනේ. මේව සිදුරක් තිබුණා. මම මෙහෙම දැනට ඊතල දාන්නම් මේකේ විස්කම්බය 30යි. මේ ඇතුලේකේ විස්කම්බය 20යි. නැත්තම් අරය 10යි නේද මේවා? හරි විස්කම්බය 10යි. මේකෙත් විස්කම්බය 10යි මේකෙත් විස්කම්බය 10යි හරිනේ.
මේකේ අරය 30 අරය 15යි කියන දේ 30යි කියලා දීලා තියෙන්නේ. පේන්නේ නැද්ද? දැන් පේන්න. විස්කම්භය 30යි පිටේකේ ඇතුලේකේ විස්කම්භය 10යි. ඒතකොට මැද 20ක් තියෙනවනේ හරිනේ. sorry මැද 5ක් තියෙන්න ඕන. අරය 10යි අරය 5යි මේකේ අරය 15යි. මැද 10ක් තියෙන්න ඕනේ. හරි. ඔව්. මේක අඳින්න පුළුවන් ඔයාලට අග්ගාලා අඳින්න මට මේක ඕන ඔයාලා මේ පස්සේ අඳින්න හරියටම. දැනට කවුරු හරි කටු සටහනක් ගහලා රක් ගාලා පෙන්නන්න මට. ගෲප් එකට හරි දාන්න කවුරු හරි. කටු සටහනක් විතරයි ඕන ඉක්මනට ගන්න. හරි හරියට මැදපු එක්කෙනෙක් කියන්නේ මේක ඇඳලා නෙමෙයි දැම්මේ. ආ මේ වෙන ඩ්‍රොයින් වගේක් ඇඳලා දැම්මේ. මං කියන්නේ මේක දැන් මම පොඩි දල වශයෙන් ඔයාලට කියන්න. දැන් මේ ක්‍රොස් එකෙන් කැපුවාම ඔයාලට මේකේ සැලස්මයි මේ පැතිපෙනුමයි නම් අඳින්න පුළුවන්. මේ පැත්තෙන් නේ පැතිපෙනුම ගන්නෙ. පේනව නේද මෙහෙ? මෙහෙන් පැතිපෙනුම ගන්නෙ. මෙහෙන් ඉදිරි පෙනුම. සැලස්ම කොහොමත් අපි ඉදිරි පෙනුම දෙස බල සිටගෙන උඩින් බලන්න ඕන. හරිද? මම දැන් මේකේ ප්‍රථම කොන අඳින්නත් පුළුවන් ඔයාලට ඕන නම් තේවන කොන අඳින්නත් පුළුවන් කිසි ගැටලුවක් නැහැ. හරිද? ඒක ඔයාලා කැමැත්තක් විදිහට අඳින්න. ඕනනම් දෙකේ විදිහටම අඳින්න. දැන් මම මෙතන ඉදිරි පෙනුම විතරක් ඇදලා පෙන්නන්නම්. ඉදිරි පෙනුමේදී අපි මෙන්න මේ විදිහට කපනවා. කැපුවට පස්සේ මෙන්න මේක හිතන්නකෝ මෙම කැපුවට පස්සේ අපිට පේන්නේ මොකක්ද කියලා. මෙන්න මේ වගේ අක්ෂයක් තියෙනවා. මේ ටික පේනවද? පේන්නේ නැහැ නේ හරියට. මේ වගේ අක්ෂයෙන් කැපුවට පස්සේ මේ වගේ වුණා යට ඝනකාව කොටස එහෙම තියෙනවා. ඒකේ මැදින් තමයි හරියටම මේක තියෙන්නේ. අපිට ඒක පැහැදිලි වෙන්න ඕනේ මෙතනදී. මොකද දෙපැත්ත සම්මිතිකව තියෙනවා. මේ මෙතන 15ක් දක්වලා තියෙනවා මෙතෙන්ට ඔක්කොම 90ක් දක්වලා තියෙනවා. මේක 30යි. එතකොට මෙහෙන් 30යි මෙහෙන් 30යි තියෙනවා. හරි. එතකොට මේ සෙන්ටර් එකට මෙතන ඉඳලා මේ දාරේ ඉඳලත් 15යි මේ දාරේ ඉඳලා මෙතනටත් 15යි. සෝරි සෙන්ටර් එකේ ඉඳලා මේ සිලින්ඩරයටත් 15යි. සිලින්ඩරේ මැදින් අපි දාමු. ඔය විදිහට සිලින්ඩරේ තියෙනවා. පේනව නේද? හරි. ඊළඟට මේ කොහොම කැපුවට පස්සේ මෙන්න මෙහෙම මැදින් එනවා පහළට සිලින්ඩරේ. මැද සිදුර. ඔය විදිහට ඒක එනවා. මෙතනත් එනවා සිදුරු දෙකක්. හරි නේද රූපේ? මේ වංශක 45කින් ඉරි ගහනවා. පැහැදිලිද වැඩේ? ඔක ඔයාලා හරියට දීලා තියෙන දත්ත වලට අනුව අඳින්න ඕන. වෘත ගහන්න දෙයක් නැහැ නේ. මෙතන 30යි කියලා දීලා තියෙනවා විස්කම්භය. මේකේ විස්කම්භය 10යි කියලා දීලා තියෙනවා. මැද. මේකත් 10යි මේකත් 10යි. මේ ඔක්කොම 90යි කියලා දීලා තියෙනවා. උස දීලා තියෙනවා 20යි කියලා. පළල මෙතනදී ඕන වෙන්නේ නැහැ. පළල ඕන වෙනවා පැතිපෙනවා කියනකොට. හරි නේද? තව එකක් දෙන්නද? රූපයක් එපා. එයිපා කියන්නේ.
ගෙදර වැඩ දෙන්න තරමට හොඳයි නේ ඔයාලට කරන්න. දැන් ඔය පේපර්ස් උත් දීලා තියෙනවනේ 4ක් දීලා තියෙනව නේද? ඒව කරන්න ඕන. පේපර් වල පාඩම් උගන්වලා නැහැ කියලා කියනවා. ඔව් සමහර අය උගන්වලා නැහැ. ඉතින් ওই පේපර්ස් හදලා තියෙන්නේ පාඩමක් ආව වෙන්න නෙවෙයි. ඒ වගේ සූපින් වැඩ කරන්නේ නැහැ මම. හොයන්න ඉතින් කරනවා. නෝට් හොයාගන්න, ලියපු අයියලා අක්කලන් හොයාගන්න. ඔයාලට උනන්දු තියෙන්න ඕන පුතා. මගෙන්ම කොට යන්න බලාගෙන ඉන්න එපා. ඒක කරන්න බෑ කවදාවත්. මං උගන්වනකන් ඉඳලා හා ඉගෙනන්න ඕන කියලා ඉඳලා හරියන්නේ නැහැ. ඒ උගන්වපු එක හරි බලන්න ඕන. දැන් පාඩම් තුනක් යනවා. සමහර දැන් ඔයාලේ පේපර්ස් වල ඇති සේෆ්ටි. සේෆ්ටි තියෙනවා ලබන සතිය පටන් ගන්නවා. ඔයාලේ පේපර්ස් වල ඇති ඔටෝමොබයිල්. මේ 21ට නේ ඔටෝමොබයිල් යන්නේ 21ට. 21 නෑනේ දැන් මෙතන. දෙන්නේ තුන් දෙනා ඉන්නේ. ලබන සතිය පටන් ගන්නවා. ඔයාලගේ සිවිල් ඇති. ගඩොල් බැමි ඇති. ගඩොල් බැමි තාම කරලා නැහැ. ලබන සතිය වගේ පටන් ගන්නවා. දැන් යනවනේ පාඩම. සිවිල් පාඩම මුල් ටික. එහෙම යන්න. ආය මොනවද යන්නේ? ඉලෙක්ට්‍රොනික්ස් දාරිද්‍රකත් දාලා ඇති. ප්‍රතිරෝධක විතර නෙවෙයි. ලබන සතිය පටන් ගන්නවා. ඒ නිසා මේ 21 ගෲප් එකක් දාන්න ටික ටික අමාරු ඒවා ටිකක්. මේ 21ට පේපර්ස් යනවනේ අත්තරන් හොඳ පේපර්ස් එකක්. ඕම ඉන්න 21ට හොඳ පේපර්ස් ටිකක් යනවා ඉස්සරහට තව. 21ට පේපර්ස් 50ක් සෙට් වෙනවා අනිවාර්යයෙන්ම මේ අර 20 මුලින් හම්බෙච්ච පේපර්ස් 30 අර අලුතෙන් හදන පේපර්ස් යනවා 50ක්. හරිනේ? සින්දුවක්වත් කියන්නලු මේ මහරයා මෙතන සින්දුව කියන්න කිව්වොත් වටපිට ආය මිනිස්සු කලබල වෙයි. සින්දුවක් කියමු ගිටාරයක් කියමු ගහලා වෙලාවට. බොංගෝ බාරක් ගහලා. ඔයාලා මේ සින්දු කියන කතා කරනවා 20 උන්ට ප්‍රැක්ටිකල් ටික කරගන්න විදියක් නැති වෙන්නේ මේ කොවිඩ් කේස් එකෙන් දා. හරි නේද එනවා? මේක ඔයාලා අඳින්න මම මේක මකනවා. දැන් ඔයාලට තව එකක් දෙනවා ඒක ගෙදරදී. මේකක් ගෙදරදී තමයි. එක්කෙනෙක් මට හරියට ඇඳලා ලෙවල තිබ්බා මේක. සින්දු කියනවා මට. ඔයාලා මතක් කරගන්න.
වැරදි ළමයා. ඒක අඳින්න බෑ මෙතන. හරි. ඒක ඕනේ. මම දල වශයෙන් දානවා දත්ත. හැට තුනයි ඉන්න කට්ටිය ගිහිල්ලා. දුම කම්මැලියෝ ටිකක් ඉන්නේ. කරාරි මං අර අම්පාර යන්න හිටියේ. ඔයාලා ඉන්න ගියේ නැද්ද? හරි හරි ඇති ඔය ජට් එක. මේක ඇඳ ගන්නක් ගන්න. ඉස්සයි මේකේ උස දීලා තියෙනවද? පැටක් ඇති නේ උස. පැහැදිලිද මේවා නෑ? බත් අද රඳිනවා එහෙනම්.
ස්ක්‍රීන්ෂොට් ගත්ත ඒවා යවන්න එපා ගහන්නත් එපා ගෲප් එකට දාලා දෙයියෝ අයියෝ කරන්නේ මට ඉතින් මේ කතා කරන දේවල් එක්ක කොහොමද ඔයාලට රෙකෝඩින් දෙන්නේ ඉවර නෑ තාම. ඉවර කරන්න වෙලාව හරිනේ. හරි මේ ඩ්‍රෝවින් එක ඇඳ ගන්න. මම ඇදුව පොඩ්ඩක් මේ ඉස්සෙල්ලා උඩට වැඩි උනා ඒක. හද. බොරු කරන්නේ උඩට ගියමු ඉන්න ඩ්‍රෝවින් එක.